समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखधं ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස ඒතේ දනාත්ති ඉත්‍ත්‍යා පුරිසස්ස වහා සවේ මහන්දනෝ ලෝකේ අජෙය්‍යෝ දේවමානුසේ තස්මා සද්ධංච සීලංච පසාදං ධම්ම දස්සනං අනුයුංජේත මේදාවී සරං බුද්ධාන ශාසනන්ති. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, අදත් මේ රාත්‍රී කාලයේදී net ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedana කිරීම සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වය අද දවසේදී ලබා දෙනවා කළුබෝවිල පදිංචි නුවන් සම්පත් මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් සහ කුරුණෑගල පදිංචි වී.ඒ. සොනේත්‍රා වී.ඒ. මනුතා යන සියලු දෙනා විසින් තමයි අද මේ දේශනාවට තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ. උතුම් දේශනාවට දායකත්වය ලබා දෙන පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා, ජීවිතේට සැනසීමම උදා වේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, පසුගිය වසර කීපේ පුරාවටම උතුම් සදහම් ධර්මය ශ්‍රවණය කරන පින්වත් ඔබ සියලු දෙනාම අද දවස කියලා කියන්නේ 2021 අප්‍රේල් මාසේ 12 වෙනිදා අද සුවිශේෂී දවසක් බවට පත් වෙනවා. අප දන්නවා අදින් පසුව හෙට සහ අනිද්දා කියන දවස් දෙක 13 වෙනිදා සහ 14 කියලා කියන්නේ අපේ ලංකාවේ ජීවත් වෙන ලංකාවේ හෝ වේවා වෙනත් රටක ජීවත් වෙන ඒ ඕනෑම කෙනෙකුට Tamanගේ ජීවිතේට සුවිශේෂීම කඩයිම් අවස්ථාවක්. ඒ කඩයිම් අවස්ථාව බවට පත් වෙන්නේ විශේෂයෙන් හින්දු සිංහල අලුත් අවුරුද්ද උදා වීම නිමිත්තෙන්. බොහෝ වෙලාවට විවිධ ජනමාධ්‍ය ඔස්සේහි මේ පිළිබඳව බොහෝ කරුණු කාරණාවන් දැනුවත් වෙනකොට මම අද මේ දේශනාවේදී ඔබට වඩාත් අවධාරණය කරන්නේ ඒ අලුත් අවුරුද්දට අපේ ජීවිතය තුළ අපි කොහොමද අලුත් බවක් ඇති කරගන්නේ? ඇයි මේ අලුත් අවුරුද්දක් වැදගත් වෙන්නේ? ධර්මානුකූලව කල්පනා කරන්නට හොඳ ඉඩකඩක් තිබෙනවා. එනිසා ධර්මානුකූලව කල්පනා කරලා අපේ ජීවිතය වඩාත් සැලසුම් සහගත විදියට වටිනාකමක් ඇති වෙන ආකාරයකට ගොඩනගා ගැනීම තමයි ඊටාත්ම වැදගත් වෙන්නේ. මේ දේශනාව ආරම්භයේදී අපට සඳහන් කරන්න අවශ්‍ය වෙනවා මේ දේශනාව අවසානයේදී අලුත් අවුරුද්දට අපි සෙත් පතමින් උතුම් බුදුගුණ තෙරුවන්ගේ ගුණ සිහිපත් කරමින් සත්‍යක්‍රියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ දේශනාව අවසන් වන තෙක්ම සියලු දෙනාම ඊ타ත්ම හොඳින් ශ්‍රවණය කරන්න කියන කාරණාව පින්වත් හැම දිනාටම සිහිපත් කරන්න කැමැතියි. පින්නතුනි, පසුගිය සති දෙක තුල අපේ රටේහි සහ ඒ වගේම ලෝකයේහි කතා බහට ලක්විච්ච බොහෝ කරුණු කාරණාවන් තිබුණා. මේ අලුත් අවුරුද්දක් ලැබෙන වෙලාවේදී මා වඩාත් කැමැති ඒ කාරණාව පිළිබඳව සිහිපත් කරන්නට
ලංකාවේ ජීවත් වෙන අපි හැමදෙනාටම ඉතාමත්ම හොඳ වටිනා සංස්කෘතියක් තිබෙනවා. අපේ රටේ තියෙන සංස්කෘතිය පිළිබඳව, අභිමානය පිළිබඳව අපි බොහෝ වෙලාවට ලෝකයේ තුල කතා බහ කරනවා. අපි සියලු දෙනාම අපි ලංකාවේ ජීවත් වෙන සියලු දෙනාම ශ්‍රී ලාංකික එහෙම නැත්නම් ශ්‍රී ලාංකේය කියන වචنين තමයි සඳහන් කරන්නේ. ශ්‍රී ලාංකික හෝ වේවා ශ්‍රී ලාංකේය හෝ වේවා කියන මේ වචනය මගින් ලංකාවේ ජීවත් වෙන සිංහල, හින්දු, මුස්ලිම්, බර්ග, ද්‍රවිඩ මේ සියලු දෙනාම මේ භූමිය තුල උපන් පිරිස. මේ භූමිය තුල ජීවත් වෙන පිරිස. පින්වත්නි, මේ භූමිය තුල උපන් පිරිසගේ අපේ රටේ ජීවත් වෙන සියලු දෙනාගේම අපටම අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණ තිබෙනවා. ඔබ දන්නවා ලෝකයේ බොහොම දියුණු රටවල් වලට ගියාට පස්සේ, විශේෂයෙන් අපි ගත්තොත් ජපානය වගේ රටකට ගියාට පස්සේ, කොරියාව වගේ රටකට ගියාට පස්සේ, ආසියානු රටවල් වල ජීවත් වෙන දියුණු මිනිසුන්ට ඔවුන්ටම ආවේනික වූ ඒ රටවල් වලටම ආවේනික වූ සංස්කෘතියක් තිබෙනවා. බොහෝ වෙලාවට විවිධ දේශවලින් ගියපු අය ඒ රටවල ජීවත් වෙනවා. ඒ දකුණු ආසියාතික රටවල් වල ජීවත් වෙන ඒ දියුණු රටවල් වල මිනිසුන්ගේ ඔවුන්ගේ ජීවිතය තුලත්, ඔවුන්ගේ පැවැත්ම තුලත්, ඔවුන්ගේ රටවල් වලත් විවිධ ආගම් අදහන පිරිස ජීවත් වෙනවා. හැබැයි ඔවුන් ඒ රටවල් වලටම ආවේනික වූ සංස්කෘතියක් එක්ක ජීවත් වෙන පිරිස. ඒ නිසා අපේ රටේ ජීවත් වෙන අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි සඳහන් කරනවා. මේ මාතෘ භූමිය තුළ ජීවත් වෙන අපි හැම කෙනෙක්ම අපිට ලොකු අභිමානයක් තිබෙනවා. ලෝකයේ ඉතිහාසය දිහා බලනකොට ඉතිහාසයේ තුළ වෙන කවරම මිනිසෙකුටත් නැති තරම් අපට ප්‍රෞಢ ඉතිහාසයක් තිබෙනවා. මිහින්තලාවට ගියාට පස්සේ තව මාසෙකින් දෙකකින් අපිට උදා වෙනවා පොසොන් උදා වෙනවා. වෙසක් වලින් පස්සේ පොසොන් උදාවත් එක්ක අපිට පේනවා අපි රටේ තුල තිබෙනා වූ මහා අසිරිමත් ස්වභාවය, මහා සංස්කෘතික උදානය. ඒ වගේම අනුරාධපුරයට ගියාට පස්සේ මහා සෑයත්, ඒ වගේම ජයසිරි මහඳුරන් වහන්සේත් අටම ස්ථානයේ තුලත් තිබෙන විවිධ පූජනීය ස්ථාන දිහා බලනකොට අපට අපේකම පිළිබඳව, අපේ ජාතිය පිළිබඳවත් ශ්‍රී ලාංකිකයන් විදියටත් විශේෂයෙන් අපට විශාල අභිමානයක්, ගෞරවයක් ඇති වෙනවා. ඒ ගෞරවය සහ අභිමානය ඇති වෙන්නෙම අපේ සිත් තුළ උපන් පහන් සිතුවිලිත් සමග. අපේ ඉතිහාසය තුළ ජීවත් වෙච්ච මිනිස්සු ඊටමත් අමාරුවෙන් මහන්සියෙන් ගොඩනගාගත්ත වැව් අමුණු සහ ඒ වගේම ඒ ජලමාර්ග පද්ධතින් දිහා බලනකොට අපේ රටේ මිනිස්සුන්ගේ තාක්ෂණික ඥානය, කැපකිරීම, වෙහෙස මහන්සි කොච්චරද කියලා කියන්නට අපට ඒවා වචන ප්‍රමාණවත් වන්නේ නැහැ. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සමීපයට ගියාට පස්සේ, අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ සමීපයට ගියාට පස්සේ මොනතරම් සංමයකින් යුක්තව, මොනතරම් ආධ්‍යාත්මික වශයෙන් සංවරශීලී ස්වරූපයකින් යුක්තව අපේ ඉතිහාසය තුළ ජීවත් වෙච්ච මිනිස්සු ධර්මයත් එක්ක බද්ධ වෙලා ඒ කලාකෘති නිර්මාණය කරලා තියෙනවාද? මිනිසුන්ට ඉවසීම නැත්තම්, හිතේ සංයමයක් නැත්තම් කවරම දාකවත් එවැනි විශිෂ්ට ගණයෙහි නිර්මාණයන් බිහි කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ලෝකයේ අසිරිය බලන්ට, විශේෂයෙන් ලංකාවේ අසිරිය බලන්ට ඔබ දන්නවා දහස් ගණනක් මිනිස්සු ලංකාවට මේ කාලවකවානුවන් තුළ, විශේෂයෙන් ලංකාවේ තිබිච්චි යම් යම් ආකාරයේ හොඳ කාල සීමාවන් වලදී, සාමකාමී කාල සීමාවන් වලදී බොහෝ පිරිසක්, දහස් ගණනක් පිරිසක් ලංකාවට ඇදීම සිද්ධ වුණා. මම එයි මෙහිම අද මේ අපේ ධර්මදේශනාවට වෙන කිසිම දවසක නැති ආකාරයකට මෙවැනි පූර්විකාවක් ඔබට ගෙනහැර දැක්වියේ. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුව තමයි පසුගිය සතියේහි ලංකාවේ පමණක්ම නෙමෙයි ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක්වෙච්ච කාරණාවක් තිබුණා. ඒ කාරණාව තමයි ලංකාවේහි එක්තරා ආකාරයක සිදු කරපු තරඟයකදී අපි ගත්තොත් ලංකාවේහි විවාහක රූ රැජින පිළිබඳව කතා කරපු කාරණාව. අපිට මේ කාරණාවන් සමහර වෙලාවට ධර්මදේශනාවකදී විශේෂගෝචර නොවුනත් ඒත් ඒ තුළ තිබෙනා වූ සම්මුතියත් පරමාර්ථයත් ධර්මානුකූලව දැනගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ දන්නවා එතනදී ඇතිවිච්ච සිදුවීම පුජ්‍යලයන්ගේ නම් පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. එය ඊතරම්ම සදාචාරාත්මක නොවන නිසා. නමුත් ඒ විවාහක රූ රැජින විදියට කිරුළු පලන් කාන්තාවගේ කිරුළ ගරවලා ඒ කිරුළ අයින් කරලා වෙනත් කාන්තාවකට පැලඳීම. ඒ වෙලාවේදී ඇතිවිච්ච ස්වභාවය, කලබලකාරී ස්වභාවය, මානසික ආතතිය, මේ සකල විද දේවල් තුළ තිබිච්ච දේ තමයි අපේ තිබිච්ච හැදිච්චකම්, අපේ තිබිච්ච ගුණවත්කම්, අපේ තිබිච්ච සංස්කෘතික ලක්ෂණ බොහොමයක් දේවල් බිඳ වැටීම සිද්ධ වුණා. මිනිසුන්ගේ ජීවිතය තුළ අපි තේරුම් ගත යුතු වන්නේ රූපය නෙමෙයි මනුෂ්‍යයාගේ ජීවිතය තුළ වටිනාම දේ.
මිනිසෙක් රූපයෙන් යම් ආකාරයකින් අවලස්සන වුවත් එහෙත් ඔහුගේ ජීවිතය තුළ යම් සුන්දරත්වයක් දකින්න හැකියාවක් තිබෙන්නේ මනුෂ්‍ය ගුණධර්ම තියෙනකොට. ඒ මනුෂ්‍ය ගුණධර්ම පෝෂණය කරන්නේ ධර්මයේ මගින්. ඔවුන්ගේ සිත් තුළ කරුණාව, දයාව, ආදරය, ලිංගතුකම, සෙනෙහස අන් අයට ගරු කිරීමේ උතුම් ගුණය Tamanගේ ජීවිතය තුළ තිබෙනවා නම් අන්නේ කියන ගුණය තමයි මනුෂ්‍යයාගේ ජීවිතයේ ලස්සන කරන දේ බවට පත් වෙන්නේ. බාහිර වශයෙන් තිබෙන්නා වූ අලංකාරය කියලා කියන්නේ తాවකාලිකව පවතින දෙයක්. කොච්චර මිනිස්සු ලස්සන වුණත් වැඩක් නැහැ. Tamanගේ ජීවිතය තුළ මනුෂ්‍ය ගුණධර්ම නැත්තම්. මනුෂ්‍ය ගුණධර්ම තියෙනකොට තමයි ඔවුන්ගේ ජීවිතය තුළ එක්තරා ආකාරයක බැබලීමක් දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්විච්ච මේ කාරණාවේදී අප සඳහන් කළ යුතු වන්නේම අලුත් අවුරුද්දක් ලබන වෙලාවේදී රූපයට වඩා ගුණවත්කම ඊටාත්ම ඉහළ මට්ටමින් තිබෙනවා. ගුණවත්කමටමයි ඔටුනු පැලඳිය යුතු වන්නේ. රූමත්කමට වඩා ගුණවත්කමට ඔටුනු පලන්න පුළුවන් නම් ඒ ඔටුනු පැලඳීම කියලා කියන්නේ දෙවියන්ගේ ආශිර්වාදයේ පවා ලබා ගන්න පුළුවන් කාරණාවක්. ලෝකයේ තුල අපිට පේන්නේ එහෙම රූපයට නැතුව ගුණවත්කමට ඔටුනු පළඳන අවස්ථාවන් දකින්න හම් වෙන්නේ නැහැ. ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ වුණත් කොතනක වුණත් සිදුවන්නේම රූපයට ඔටුනු පළඳනවා මිසක් ගුණවත්කමට ඔටුනු පළඳන්නේ නැහැ. ලෝකයට ගුණවත්කමට ඔටුනු පළඳපු කෙනා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ බාහිර ස්වરૂපය දැක්කත් ඒ රූප සම්පatti ඊ타ත්ම ඉහළ මට්ටමින් තිබුණා. විශිෂ්ට මට්ටමින් තිබුණා. හැබැයි භාග්‍යතුන් වහන්සේ Taman අවබෝධ කරගත් උතුම් ධර්මය, ඒ ආධ්‍යාත්මික ශක්තිය, ෂඩ් වර්ණ මාලාවන්, ඒ ආධ්‍යාත්මික ශක්තියත් එක්ක ලෝකෙට මුසු කරපු අවස්ථාව. ඒ ගුණයට එක රටක් ජාතියක් නෙමෙයි උන්වහන්සේට ඒ ඔටුනු පැලඳීම සිද්ධ කළේ. මුළු මහත් ලෝකයේම ජීවත් වෙන මිනිසු, දෙවිබවුන් සහිත වූ මිනිසු ලෞතර බුදුරජාණන් වහන්සේට ඒ උතුම් ගෞරවය කියන එක සිද්ධ කළා. ඒ නිසා අපට අපේ රටේ ජීවත් වන අපට මේ අවුරුද්දත් එක්ක බද්ධ වුණාට පස්සේ බොහෝ කරුණ කාරණාවන් ඒ පහුගිය සතියේ ඇතිවෙච්ච සිදුවීමත් එක්ක මේ දේශනාවේදී කෙටියෙන් හෝ නමුත් අපට සාකච්ඡා කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි අපේ රටේහි පාර්ලිමේන්තුව කියලා කියන්නේ තාමත්ම උත්තරීතර තැනක්. බොහෝ වෙලාවට අපේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරන අපේ අම්මලා තාත්තලා වැඩිහිටි අය අපට නිරන්තරයෙන්ම ආයාචනා කර සිටින්නේ කිසිම හේතුවක් නිසාවත් ඔබ වහන්සේලා දේශපාලන වේදිකාවකට යන්න එපා කියන කාරණාව. ඒ කාරණාව මම මගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂව සිද්ධ කරනවා. කිසිම දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට හෝ කිසිම දෙයකට මම සම්බන්ධයක් ඇත්තේ නැහැ. අවශ්‍ය තැනකදී අනුශාසනාවන් පවත්වමින් අවශ්‍ය කටයුතු කර සම්බන්ධ වෙනවා මිසක් වෙනත් දේශපාලන වශයෙන් වේදිකාවල කතා කරන්නවත් ඒ වගේම මහපාරේ ගමන් කරමින් පෙළපලියන්ටවත් මගේ ජීවිතය තුළ සූදානමක් ඇත්තේ නැහැ. මම මේ සඳහන් කළේ අපේ රටේහි ජීවත් වෙන ඉතාමත්ම වැදගත්ම අපේ ජීවිතයට බලපාන තැන තමයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ. පාර්ලිමේන්තුව තුළ ගිය සතිය පුරාවටම ඇතිවිච්ච කලබලකාරී ස්වභාවයන්. දේශපාලන ජීවිතයේ තුළ ඉතාමත්ම වෘද්ධතර පිරිස, වයසට ගියපු පිරිස පාර්ලිමේන්තුවේදී හැසිරිච්ච ස්වභාවය බලනකොට, ඔවුන් කතා කරන හැටි, හැසිරෙන ස්වභාවය, තත්ත්වය බලනකොට අපට පේනවා අපේ රටේ සංස්කෘතිය මොනතරම් පිරිහීමක් තියනවාද කියලා. ඒ නිසා වැඩිහිටියන් විදියට උත්තරීතර තැනක ඉන්න ජීවත් වෙන පිරිසක් විදියට කොච්චර ආදර්ශ සම්පන්න විය යුතු වෙනවාද? වයසට ගිහිල්ලත් අවුරුදු 75 80 මිනිස්සු ගහ ගන්නවා නම්, බැන ගන්නවා නම්, මරා ගන්නට හදනවා නම් එය අපේ රටේ සංස්කෘතියට, අපේ ආගමටත් විරුද්ධ ක්‍රියාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් පසුගිය සතියේ පුරාවට ඇතිවෙච්ච ඒ විවාහක රූ රැජින පිළිබඳව ඇතිවෙච්ච ගැටලුවත්, පාර්ලිමේන්තුවේදී ඇතිවෙච්ච වාද විවාද, ඒ වගේම කෑකොස්සන් ගැන දැන ගැනීම සහ මේ සකල විද දේවල් එක්ක අපි අද අපේ ධර්ම දේශනාව බලමු. ඔබට ඔබේ ජීවිතයට කොහොමද බද්ධ කරගන්නේ, සම්බන්ධ කරගන්නේ? මොකක්ද අපි තේරුම් ගත යුතුම කාරණාව? ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ හැම දෙයකටම උත්තරයක් සපන දෙයක්. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාව තුළ තිබෙන්නේම මේ ලෝකයේ තුළ අන් අය ගැන සොයනවට වඩා තමන් ගැනම සොයා ගනිමින් තමන්ගේ විමුක්ති මාර්ගයේ සකසා ගන්නට කියලා සඳහන් කළා. පසුගිය සතියේහි එක්තරා අපේ ශ්‍රාවක පින්වත් වැඩිහිටි තාත්තා කෙනෙක් මගෙන් විමසා සිටියේ, ස්වාමීනි, මෙන්න මේ විදියට සමහර ස්වාමින් වහන්සේලාගේ හැසිරීම් රටාවන් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේලා මෙන්න මේ ආකාරයේ යම් ක්‍රියාවන් වල නිරත වෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවකදී අපි හරියට කලකිරිනවා. අපි මොකක්ද කරන්නේ, කින්ද මන්ද කියලා මේ කාරණාව සඳහන් කළා. ඉතින් මොකක්ද කරන්නේ?
පින්වත්නි මේ වෙලාවේදී මම දුන්න එකම දෙයයි තිබෙන්නේ පිළිතුරයි තිබෙන්නේ. ඔබ ඔබේ ජීවිතයට මේ සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒ ඊටාත්ම වටිනවා. ඒ සම්බන්ධ කිරීම තමයි අපි හැමදාමත් කරන්නේ අන් අයගේ ජීවිතය පිළිබඳව සොයන එක. අන් අයගේ ජීවිතය තුළ තියෙන අඩුපාඩුකම් සොයන එක. මිනිසෙක් විශිෂ්ට වෙන්න ඕනේ අන් අයගේ ජීවිතය දිහා බලලා, පරිසරය දිහා බලලා කම්පා වෙනවට වඩා අපට අපේ ජීවිතය දිහා බලලා අපේ ජීවිතේ නිවැරදි පැවැත්ම සකස් කරගන්න පුළුවන් නම්, හරි ගස්ස ගන්න පුළුවන් නම් ඒ ඊටාත්ම වටිනවා. ඒ නිසා මා සඳහන් කරපු ඒ වැඩිහිටි තාත්තාට වයස අවුරුදු 75කටත් වඩා වැඩි මං කිව්වේ ජීවිතයේ සඳය සමය ගත කරන කෙනෙක් විදියට අන් අය පිළිබඳව හොයනවට වඩා, කල්පනා කරනවට වඩා මේ කාලයේදී තමන් ගැනම හොයන්න. තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා බලන්න. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සමතේකට හෝ විදර්ශනා භාවනාවකට තමන්ගේ හිත යොමු කරලා මේ කාලේ ගත කරන්න හැකියාවක් තිබෙනවා නම් ඊටමත් වටිනවා කියලා සඳහන් කළා. ඒ නිසා අපිට පේනවා අපට අපේ ජීවිතය ගැන සොයා ගැනීම ඊටමත් වැදගත් වෙනවා. අපේ අඩුපාඩුකම් සොයා බලමින් ජීවිතයක් ගත කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ තමයි ඊටමත්ම වටිනාම කාල පරිච්ඡේදයේ බවට පත් වෙන්නේ, වටිනාම දේ බවට පත් වෙන්නේ. පින්වත් ඔබට අද මේ දේශනාව අලුත් අවුරුද්දේ තව හෝරා කීපයකින් පරණ අවුරුද්ද උදා වෙනවා. ඉන්පසු අලුත් අවුරුද්දක් කියලා එකක් උදා වෙනවා. අපි ඒ කාරණාවන් පිළිබඳ සඳහන් කරනකොට අද අපේ දේශනාවට ප්‍රධානතම මාතෘකාව බවට මම පත් කරගත්තේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් දේශනාවක් වන උග්ඝ සුත්තය. එහෙම නැත්නම් උග්ඝ කියන සිටුවරයා පිළිබඳව සඳහන් කරපු කාරණාවක්. මෙන්න මේ කාරණාවේදී අපි තේරුම් ගත යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි මේ ලෝකයේ තුල ජීවත් වන බොහෝ මිනිසුන් Tamanගේ ජීවිතයේහි භෞතික වශයෙන් සමහර දේවල් ගොඩනගන්නට ගන්නා උත්සාහයක් තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මිනිසෙකුනාම වෙහෙස මහන්සියලා වැඩ කළ යුතු වෙනවා. සාමාන්‍ය නිකන් හිටියොත් Tamanට කන්න බොන්න හම්බෙන්නේ නැහැ. ගෙදරක නිකන් හිටියොත් මිනිසුන්ට කන්න බොන්න හම්බෙන්නේ නැහැ. සමහර ඇත්තන් Tamanගේ ජීවිතය තුළ Tamanට ලැබෙන සහනාධාර මල්ල පිළිබඳව හිතමින් කල්පනා කරමින් ජීවත් වෙනවා. නමුත් උත්සාහවන්ත මිනිසයාට ශ්‍රියාකාන්තාව පවා ලැබෙනවා. උත්සාහවත් පිච්චි මිනිසයාට, ධෛර්යවන්තකමක් තියෙන මිනිසයාට Tamanගේ ජීවිතයේ කවදා හරි දවසක ඒ උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්කමක් තිබෙනවා. උත්සාහ නොකර ලෝකයේ තුල කිසිවක් ලබා ගන්නට බෑ. උත්සාහවන්ත මිනිසයාට තමයි ධර්මයේ තුල වීරියවන්ත මිනිසයා විදිහට සඳහන් කරන්නේ. ඒ වීරියවන්තකම ධර්මයේ තුල පෙන්වන්නෙම සතර සම්‍යක් ප්‍රධාන වීරියට. එහෙම නැත්නම් මේ කෙලෙස් නැති කරන්නට ගන්නා උත්සාහයටමයි. භෞතික වශයෙන් යම් දේවල් අපි ඒකරාශි කරගන්නට ගන්නා උත්සාහයත් හොඳයි. හැබැයි අවබෝධය තුල Tamanගේ පැවැත්මට ගැළපෙන ආකාරයකට ඒ හොඳට කළමනාකරණය කරගෙන ඒ කටයුතු කර යුතු වෙනවා. පින්වත්නි, මේ උග්ඝ සිටුවරයා පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේට ඊ타මත්ම වැදගත් කටයුත්තක්, එහෙම නැත්නම් වැදගත් සැලකිලිමක් සිදු කරනවා. මේ උග්ඝ කියන රාජ අමාත්‍යවරයා ලෞතර බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණලා භාග්‍යතුන් වහන්සේට දේශනා කිරීමක් කරනවා. ස්වාමීනි, ඊ타මත්ම ආශ්චර්යමත් දෙයක්, ඊ타මත්ම පුදුමාකාර දෙයක්. මේ රෝහණෙය්‍ය කියන මිගාර තෙම, එහෙම නැත්නම් මේ මිගාර සිටු පුත්‍රයා කොච්චර ආඩ්‍යමත් තත්ත්වයට පත්ලා ඉනවද කියලා කිව්වොත් එතුමාට මහා ධනයක් තිබෙනවා. මහා භෝගයන් තිබෙනවා. ඒ වගේම ඒවා කොච්චරද කියලා කිව්වොත් එහෙම ඒවා අමුරන් රක්ෂයක්. එහෙම නැත්නම් රිදී කියන කියනව කවරේක්ද? ආපෝසරයක් සඳහන් කළොත් එහෙම රත්තරම තිබෙනවා ලක්ෂ ගණනක්. ඒ වගේම රිදී ගැන කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇත්තටම ඔහුට ස්වාමීනි මේ ධනය වටිනමාද? භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ඇත්තටම මේ සිටුවරයාට, මේ සඳහන් කරපු සිටුවරයාට මේ ධනය වටිනවා. හැබැයි ඒ ධනය ඕනෑම වෙලාවකදී, ඕනෑම අවස්ථාවකදී ජලයෙන්, ගින්නෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් ඕනෑම වෙලාවකදී විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ධනය తాවකාලික වශයෙන් තිබෙන ධනයක්. හැබැයි කිසියම් ආකාරයකින් උග්ඝ මේ සිටුවරයාට, රෝහණේ සිටුවරයාට ජලයෙන්, ගින්නෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් කිසිම කෙනෙකුගෙන් විනාශයට පත් කරගන්න බැරි ධනයක් තිබෙනවා නම් ඒ ධනෙ ඊටමත් වටිනවා. තථාගතයන් වහන්සේ මේ අවස්ථාවේදී පැහැදිලි කරන්නේ ශ්‍රද්ධා ධනයත්, සීල ධනයත්, කිරි ධනයත්, ඔත්තප්ප ධනයත්, සුත ධනයත්, ත්‍යාග ධනයත්, ඒ වගේම ප්‍රඥා ධනයත් කියලා කියන මේ ධන 7. අද මේ සප්ත ආර්ය ධනය පිළිබඳව මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
නමුත් මේ අලුත් අවුරුද්දක් ලබන වෙලාවකදී මිනිසුන්ට භෞතික වශයෙන් සානිකුත් බොහෝ දේවල් එක්ක තමන්ගේ ජීවිතයේ තුළ මේ උතුම් ආධ්‍යාත්මික ගුණ ශක්තියින් 7 තමන්ගේ ජීවිතය තුළ වඩා වර්ධනය කරගන්නට හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි අන්න ඒ ධනය තාමත්ම වැදගත් වෙනවා. ඔබ බලන්න ඔබට මේ අලුත් අවුරුද්දක් ලබන කාල පරිච්ඡේදයේ තුළ මිනිස්සු තමන්ගේ ජීවිතයේ තුළ විවිධ දේවල් කරන්න උත්සාහ කිරීමක් කරනවා. එහෙත් බලන්න තමන්ට මහා මිල මුදලක් නැති වුණත් මේ උතුම් ආධ්‍යාත්මික ගුණයන් මේ ආධ්‍යාත්මික ශක්තියින් තමන්ගේ ජීවිතය තුළ මුසු කරගෙන තිබෙනවාද? ඒ ආධ්‍යාත්මික ශක්තියින් මුසු කරගත්ත කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ සිටිනවා නම් පින්වත්නි ඒ තමයි තමන්ගේ ජීවිතයේ තියෙන ලොකුම ශක්තිය සහ හයිය බවට පත් වෙන්නේ. දැන් අපි බලමු අපේ ජීවිතයේට මේ මහා සංස්කෘතික මංගල්‍යයේදී මේ කියන වටිනාකම් අපි මුලින් සඳහන් කළොත් සප්තාර්ය ධනය තුළ සඳහන් කරපු සීලය, ගුණය, ත්‍යාගය, පරිත්‍යාගය සහ මේ ඔක්කොම දේවල් කියලා කියන්නේ අපේ මනුස්සකම ගැන කියන දේවල්. අපි මනුෂ්‍යත්වය හා බැඳිච්ච දේවල්, අපේකම ගැන කියන දේවල්. මේ සකල විද දේවල් එක්ක අපි කල්පනා කළ යුතු වන්නේම ලෝකයේ තුල ජීවත් වන මිනිසුන්ගේ සැබෑම පරිවර්තනයක් ඇති වෙනවා. අපි පරණ අවුරුද්දක් ගැන කතා කරනවා, ඒ වගේම අලුත් අවුරුද්දක් ගැන කතා කරනවා. පරණ කියලා කියපුවාම අපේ ජීවිතය තුළ තියෙන්නෙම යම් ආකාරයක පරණ වෙච්ච දේවල්. අලුත් අවුරුද්දක් කියලා කියපුවාම ඒ අලුත් අවුරුද්ද කොහොමද අපි පිළිගන්නේ? මම මෙතනදී සඳහන් කරන්නේ මේ සූර්ය මංගල්‍යෙහි ප්‍රධානතම අරමුණ. අපි දන්නවා අපේ සාමාන්‍ය ගැමි සම්ප්‍රදාය තුළ මිනිස්සු ජීවත් වෙච්ච මිනිස්සු ආගම ධර්මයක් ස්වභාව ධර්මයක් එක්ක එකට ඒකාබද්ධ වෙලා ජීවත් වුණේ. සරණයි සරණයි හිරු දෙවි සරණයි, සරණයි සරණයි සඳ දෙවි සරණයි, සරණයි සරණයි මිහිකත සරණයි, සරණයි සරණයි මේ තුන් සරණයි. අපිට මේ තුන් සරණේ කියවනකොට මොනතරම් ආධ්‍යාත්මික සුන්දරත්වයක් තිබෙනවාද? ඔබ දන්නවා ඉස්සර කාලයේදී අපි ගෙවල් වල ගම් පළාත් වල යසෝදරාවත කියුවා. වෙස්සන්තර ජාතකයේ කියුවා. මං අද මෙවැනි දේශනාවකදී මෙවැනි කාරණාවන් සිහිපත් කරන්නේ නූතන තාක්ෂණික ලෝකයේහි බොහෝ වෙලාවට අපේ ජීවිත ගත වෙන්නේ. අප දන්නවා තව අවුරුදු 5ක් 6ක් යනකොට මේ වැඩිහිටි පරම්පරාව නැති වෙනකොට මේ අලුත් තාක්ෂණික මෙවලම් එක්ක ජීවත් වෙන දරුවන් මුණුබුරන් තමයි ලෝකයේ තුල ජීවත් වෙන්නේ. බොහෝ වෙලාවට ඔවුන්ගේ ආධ්‍යාත්මය පිරිහිලා ඔවුන්ගේ ජීවිතය තුළ එක පැත්තකට පමණක් දැනුම පමණක්, තාක්ෂණික දැනුම පමණක්, පරිගණකයේ පමණක්, ජංගම දුරකථනයේ පමණක් එක්ක ජීවත් වෙන පිරිසක් ලෝකයේ තුළ ජීවත් වෙන්න බොහෝ සිංගඩකඩක් තිබෙනවා. Tamanගේ පැවැත්ම පිළිබඳව කල්පනා කරන්නේ නැතුව, හිතන්නේ නැතුව, අන් අය පිළිබඳව හිතන්නේ නැති මනුෂ්‍ය කොට්ටාසයක් මේ ලෝකයේ තුළ ඇති වෙන්න පුළුවන්. කන බොන දේවල් හැම දෙයකම වසවිස බවට පත් වෙලා හැම තැනකම වසවිස අපේ ජීවිතය තුළ අපිට පේනවා මොනතරම්නම් විස කන්දක් අපේ ශරීරය තුළ තිබෙනවාද? ඉස්සර හිටපු ආච්චිලා සීලාට තාමත්ම හොඳ ශක්ති සම්පන්න ස්වභාවයක් තිබුණා. කායික ශක්තිය තාමත්ම ඉහළයි, මානසික ශක්තියත් තාමත්ම ඉහළයි. ගහකුල සතාසිව්පාවත් එක්ක ජීවත් වෙච්ච අයගේ පැවැත්ම ඊ타මත්ම ඉහළ මට්ටමක තිබුණා. අපිට පේනවා තව අවුරුදු 5ක් 6ක් යනකොට ලංකාවේ ජීවත් වෙන බොහෝ මිනිසුන් පිළිකාව නැමැති මාරාන්තික මාරයාගේ එහෙම නැත්නම් ඒ මරණීය අත්‍ය තියාගෙන අපිට ජීවත් වෙන්න සිදු වෙනවා. මේ ගැන බොහෝ වෙලාවට කල්පනා කරන්නේ නැහැ. අපි මේ අලුත් අවුරුද්දක් උදාවන කාල පරිච්ඡේදය තුල මේ ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. අපිට පේනවා වෛද්‍ය විද්‍යාත්මක විදියට සඳහන් කරන බොහෝ තොරතුරු වලදී තව අවුරුදු 5ක් 6ක් විතර වගේ යනකොට ගමක් ගානේහි පිළිකා රෝහල් ඇති කරන්න සිදු වෙනවා. ඔබ දන්නවා පිළිකා වගේ රෝගකාරක තත්ත්වයක් ඇති වුනහම එය සුවපත් කරන්නට තාමත් නිශ්චිත බෙහෙතක් හොයාගෙන නැත්තේ නැහැ. ඒ නිසා අපිට මරණය අත උඩ තියාගෙන මරණය ගේ අභියසටම තියාගෙන අපට ජීවත් වෙන කාල පරිච්ඡේදයක් ඉදිරියදී ඇති වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? එහෙම ඇති වෙන්නේ අපේ ජීවිතයේ තුළ බොහෝ මිනිසුන් අන් අයගේ ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්නට ඉඩකඩක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගෙන නැහැ. සංස්කෘතික වශයෙන් මිනිසු පරිහානි තත්යකට පත් වෙනකොට මිල මුදල්ම ඊ타මත්ම අගේ කොට සලකනකොට අන් අය පිළිබඳව හිතන්නේ නැතිනොට Taman පමණක්ම හිතනකොට ආත්මාර්ථකාමීත්වය ඇති වෙනකොට මෙවැනි ස්වභාවයක් අපට අපේ ජීවිතය තුළ ඇති වෙනවා. ඒ නිසා අපේ ජීවිතය තුළ පරිවර්තනයක් ඇති කරගන්න අවශ්‍ය නම්, අපේ රටේ පරිවර්තනයක් ඇති කරගන්න අවශ්‍ය නම් අපිට ඊ타මත්ම වටිනාම දවස තමයි හෙට අනිද්දා දවස්වල උදා වීම සිදුවන්නේ.
මම සඳහන් කරන්නම් අපිට මේ ආත්මාර්ථකාමීත්වයක් නැතුව බෙදා හදාගෙන අපිට ජීවත් වීමේ වටිනාකම පිළිබඳව අපිට කියලා දුන්න තැන් ගොඩාක් දේවල් තිබෙනවා. ධර්මයේ තුල සඳහන් කරනවා. කාරණා එකක් දෙකක් පිළිබඳ විතරක් ඔබට අවධාරණය කරන්න කැමැති. පින්වත්නි, මේ අලුත් අවුරුද්දක් උදා වෙනකොට විශේෂයෙන් අපි බලාපොරොත්තු වන්නේ සමගිය, සාමය, සදාචාරය. ඒ වගේම මේවා වැඩි දියුණු තත්යකට පත් කරලා අපේ පෞල් ජීවිතවල තිබෙන්නා වූ එහෙම නැත්නම් පෞලේ තිබෙන්නා වූ දියුණුව, ඒ වගේම පෞල තුළ තිබෙන්නා වූ සමගි සම්පන්න ස්වરૂපය, ඒ වගේම දූදරුවන් සහ Tamanගේ දෙමව්පියන් අතර තිබෙන්නා වූ ඒ සුහදශීලී ස්වභාවය, ඒ මිත්‍රශීලී ස්වභාවය, ඒ ගෞරවනීය ස්වභාවය ඊ타මාත්ම ඉහළ මට්ටමකට ගෙනීම තමයි පින්වත්නි විශේෂයෙන් මේ අලුත් අවුරුද්දක් උදාවන කාල පරිච්ඡේදයක් තුළ අපි විශේෂයෙන් බලාපොරොත්තු වීමක් සිදුවන්නේ. ඔබ දන්නවා මිනිසු Tamanගේ ජීවිතයේ තුළ එකම වෙලාවට නැකත් ඇල්ලීම සිද්ධ කරනවා. ආහාර අනුභවී කිරීම සිද්ධ කරනවා. ගනුදෙනු කිරීම කරනවා. මේ හැම දෙයක් තුළදීම අපට අවශ්‍ය වන්නේ මිනිස්යාගේ මානසික පරිවර්තනයක් ඇති කිරීම. දැන් බලන්න අලුත් අවුරුද්දක් උදා වෙනකොට අපි සාමාන්‍ය ස්වභාවයක් ගත්තට පස්සේ පිරිසුදු කිරීම දේවතාවකින් සිදු වෙනවා. මෙන්න මේ පිරිසුදු කිරීම කියලා කියන එක ධර්මයට බද්ධ කරගන්නට හැකියාවක් තිබෙනවා. පිරිසුදු කිරීම කියලා කියන්නේ අත් වශයෙන්ම මේක ඊටාත්ම හොඳ සෞඛ්‍ය සම්පන්න වීමක්. ඒ පිරිසුදු වීමෙන් අපි අදහස් කරන්නේ වෙන කිසිම කාරණාවක් නෙමෙයි. ඔබ දන්නවා ඔවල අලුත් අවුරුද්දක් උදා වෙනකොට ඒ අලුත් අවුරුද්ද උදා වීමත් එක්කම ගෙවල් දොරවල් වල පිරිසුදු කිරීම කරලා තින්ත ටිකක් ආලේපනය කරලා ගොම මෙටි ටිකක් ආලේපනය කරලා ඒවා පවිත්‍ර තත්යකට පත් කරගන්නවා. අපේ තිබෙන පරණ ඇඳුම් අපි අයින් කරලා අලුත් ඇඳුම් වලින් අපි ඒ වගේන් අපේ ජීවිතය එහෙම නැත්නම් සැරසීමක් සිදු කරගන්නවා. ඊළඟට අපි අලුත් මුට්ටික උයන්න අපි පුරුදු වෙනවා. ඒ වගේම අලුත්ම කිරිහාල් එහෙම නැත්නම් කිරිබතක් අපි සකස් කරන්න පුරුදු වීම සිදු වෙනවා. එකිනෙකා අතර තිබෙනා වූ සුහදශීලී මිත්‍රශීලී ස්වરૂපය අපට පේනවා. ඒ සියලු දේවල් ඊටමත් ඉහළ තලයකට ගේනවා. ඒ නිසා මෙතනදී කාරණාවන් දෙකක් තිබෙනවා. හේතුව මොකක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රෝග කියන සූත්‍ර දේශනාව. දේමේ භික්ඛවේ රෝගා කායිකෝච රෝගෝ මානසිකෝච රෝගෝ. මහණෙනි, ලෝකයේ තුල ජීවත් වන මිනිසුන්ට රෝග දෙකක් තිබෙනවා. ඒ රෝග දෙකෙන් එකක් තමයි කායික රෝග, අනිත් එක තමයි මානසික රෝග. මේ ජීවිතයේ තුල අලුත් අවුරුද්දක් උදා වෙනකොට අපි කල්පනා කළ යුතුම කාරණාව තමයි පින්වත්නි, මෙන්න මේ කියන රෝග දෙක නිවාලන්නට, එහෙම නැත්නම් මේ රෝග දෙක සුවපත් කරගන්න අපිට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගත යුතු තියෙනවා. අපි නොදැනුවත්වම අලුත් අවුරුද්ද ගැන කතා කරනවා, පරණ අවුරුද්ද ගැන කතා කරනවා, ගෙවල් පිරිසුදු කර ගැනීම සිද්ධ කරනවා, ඒ වගේම ඇඳුම් ආයිත්තන් වලින් අපි සකස් කර ගැනීම සිද්ධ කරනවා, ඉසතෙල් ගාන එක සිද්ධ කරනවා, නැකතර වැඩ ඇල්ලීම කියන එක සිද්ධ කරනවා, සුහදව කිරිබත් කවමින් එකිනෙකාට වැඳ පුදා ගැනීමෙන් මේ කටයුත්ත අපි සිද්ධ කරනවා. පින්වත්නි, මෙතනදී සිදුවන කාරණාවම තමයි අපේ කායික වශයෙන් අපි නිරෝගිමත් මිනිසු බවට පත් වෙනවා. කායික නිරෝගීකමටත් වඩා අපට වඩාත් අවධාරණය කරන්නේ මානසික වශයෙන් අපේ ජීවිතය තුළ ඇති කරගන්නා වූ පරිවර්තනයේ නිරෝගීකම. ඔබ දන්නවා මනුෂ්‍යයාගේ ජීවිතය තුළ මානසික වශයෙන් පරිවර්තනයක් ඇති කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ මානසික වශයෙන් ඇති කරගන්නා පරිවර්තනය කියලා කියන්නේ අපේ ජීවිතයට අපේ සෞඛ්‍ය සම්පන්න ස්වභාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ඉතාමත්ම ඉහළ මට්ටමකට යන්නට පුළුවන්කමක් තිබෙනවා. මානසික වශයෙන් අපේ ජීවිතය තුළ මේ පරිවර්තනය ඇති කරගන්නකොට ඔබ දන්නවා මේ අලුත් අවුරුද්දක් උදාවන කාල පරිච්ඡේදයක් තුළ සංක්‍රාන්ති කියලා කාල පරිච්ඡේදයක් උදා වෙනවා. අපේ බෞද්ධ පින්වත් පිරිසට මේ තිබෙන වාතාවරණය යටතේ තාමත්ම හොඳට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට අනුකූලව Tamanගේ නිවෙස්වල සිටගෙනම යම් යම් ආකාරයේ චාරිත්‍ර විධින් සිදු කරන්න පුළුවන්. මේ සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක් කියලා කියන්නේ තාමත් වැදගත් වෙන දෙයක් තමයි. හේතුව මොකද? සංක්‍රාන්ති කාල පරිච්ඡේදය තුලදී අපේ සාමාන්‍ය ගැමි සම්ප්‍රදාය තුළ ඉන්න මිනිසු කියන දෙයක් තමයි සංක්‍රාන්ති කියලා කියන්නේ නොනගතිය කියලා කියන එක. නැකත් නැහැ කියලා කියන එක. මිනිස්සුන්ගේ විශ්වාසයක් තිබෙනවා නැකත්තරු පිළිබඳව. ග්‍රහකොළ, සතා සිව්පාවා මේ ආදී දේවල් පිළිබඳව ගෞරවයක් තිබුණා. ඒ නිසා අපිට පේනවා අපිට මේ ගස්වල වටිනාකමක් උච්චර වටිනාකමක් තිබෙනවාද කියලා. ස්වභාව ධර්මයට ගරු කරන්නට මිනිස්සෙක් පුරුදු වුණොත් ඒ පුරුදු කිරීම කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයේ කියලා කියන්නේ අපව ජීවත් කරන දෙයක්. අපි ස්වභාව ධර්මයට අපි ගරු කළ යුතුම වෙනවා. ඒ නිසා මේ සංක්‍රාන්ති කාල පරිච්ඡේදයකදී නැකත් නැහැ කියලා කියන කාල පරිච්ඡේදයකදී
සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය තුළ තිබෙන දෙයක්මයි গুপ্ত ස්වභාවයක් තිබෙනවා. මිනිස්සු එක්තරා ආකාරයකට බයක් ඇති කරගන්නවා. ඒ නිසා සංක්‍රාන්තියේදී මිනිස්සු විශේෂයෙන් බෞද්ධ හින්දු පිරිස විශේෂයෙන් සිදු කරන්නේ ඔවුන් පන්සලකට ගමන් කිරීම. ලෞකික තත්ත්වයේ ඉඳලා ආධ්‍යාත්මික තත්ත්වයට ගමන් කිරීම. ලෞකික ජීවිතය කියලා කියන්නේ ගෘහ ජීවිතය කියලා කියන්නේ අපිට හැමදාමත් අර සතර සතිපට්ඨාන දේශනාවන් වල සඳහන් කරන අවිජ්ජා දෝමනස් එහෙම නැත්නම් අපිට ඇලීමත් ගැටීමත් එක්ක ජීවත් වෙන තැනක්. හැමදාමත් ගින්දරත් එක්ක ජීවත් වෙන තැනක්. හැමදාමත් කෙලෙස් එක්ක බද්ධ වෙච්ච ජීවිතයක්. 11 ගින්නකින් අපි සිත් හැමදාම දැවීමට පිච්චීමට ලක් වෙනවා. ඒ නිසා ඔබ ගෙදර ඉඳලා පන්සලකට පියමන් කරනවායි කියලා කියන්නේම ලෞකික தත්ත්වයේ ඉඳලා ලෝකෝත්තර தත්ත්වයට ගමන් කිරීම. ඔබට මේ අලුත් අවුරුද්ද උදාවන කාල පරිච්ඡේදයේ තුළදී පුළුවන් නම් මේ ලෞකික தත්ත්වයේ ඉඳලා ආධ්‍යාත්මික සුන්දරත්වයේ සොයාගෙන ආධ්‍යාත්මික ශක්තිය මුසු කරගන්න තැනකට Tamanගේ මනස යොමු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් පින්නත් මේක කොච්චර වටිනා දෙයක් බවට පත් වෙනවද? ඒ නිසා මම සඳහන් කරපු කාරණාවක් තිබුණා. ඒ කාරණාව තමයි ඉස්සර කාල පරිච්ඡේදයේ තුල විශේෂයෙන් අපේ ජීවිතවල තිබිච්ච ස්වභාවය තමයි තවත් කෙනෙකුට ගරු කරලා ඒ වගේ විවිධ චාරිත්‍ර සම්ප්‍රදායන් සිදු කරලා අපේ ජීවිතේ සංස්කෘතිකම වශයෙන් පෝසත් තත්ත්වයට පත් කර ගැනීම. ඔබ දන්නවා බුලත් හතක් අරගෙන නිසිලෙසිනේ පුවක් ඉදුන් කොළ සමග තොසිනේ පියත් මවට නුඹේ අදර සිතින්නේ එකත් පසුග සිට බුලත් දීපන්නේ. මේවා බොහොම පැරණි කාලයේදී සිංහල අවුරුදු මංගල්‍ය කියලා ශ්‍රීමාන ආරච්චිගේ ජූසේ පෙරේරා කියලා කියන කෙනා රචනා කරපු පොතක් 1892 දී තමයි ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. මීට අවුරුදු 150කට පමණ ඉහතදී අපිට අරගත්තට පස්සෙත් අපිට පේනවා මේ අලුත් අවුරුදු චාරිත්‍ර සම්ප්‍රදාය තුළ තිබිච්ච දෙයක් තමයි බුලත් අතක් අරගෙන ගිහිල්ලා අපේ අම්මා තාත්තට දීලා වඳින්න පුදන්න කටයුතු කිරීම. මේක අදටත් අපේ චාරිත්‍රයක් සම්ප්‍රදායක් විදිහට තිබෙනවා. පින්වත්නි අපේ මෑත භාගයේදී අපිට සිදුවෙච්ච දේ තමයි අපි බුලත් අතක් දීලා අපේ අම්මා තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳිනවාට වඩා බොහෝ වෙලාවට මුණ සිප ගනිමින් ඒ කටයුත්ත කරන එක. නමුත් ඔබ දන්නවාද මේ බුලත් අතක් දීලා අම්මා තාත්තට වැඩිහිටියන්ට ආච්චිලා සීයලට කකුල් දෙක අත ගාලා වඳිනකොට ඒ වැඳුම ලබා ගන්න අයගේ සිත් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ඉතිරිලා පැතිරලා යනවා. ඔබ අම්මා කෙනෙක් නම් ඔබ තාත්තා කෙනෙක් නම් ඔබේ දරුවෝ මොනතරම් දුෂ්කර කටයුත්තක උන්චීවත් වුණත් ඔවුන්ගේ ජීවිතය තුළ මොනතරම් අමනාපකම් ඔබත් එක්ක තිබුණත් දරුවන් පිළිබඳ ඔබේ සිත තුළ යම් ආකාරයක නොසතුටු අවස්ථා තිබුණත් දරුවන් නැවිල්ලා ඔබේ කකුල් දෙක අල්ලාගෙන වඳිනකොට ඔබේ හදවත ආදරයෙන් කරුණාවෙන් සෙනෙහසින් මෛත්‍රියෙන් ඉතිරලා යනවා. ඔබේ දැස නොදැනුවත්වම ඔවුන්ගේ හිස මතට ගමන් කරනවා. ඒ හිස මතට ගමන් කරනකොටම ඔබේ හදවත තුළ තිබෙන්නා වූ කරුණාව දයාව මෛත්‍රිය එය එක්තරා ආකාරයක කිරණයක් බවට පත් කරමින් ඔවුන්ගේ ශරීරයට ඇතුල් වීම සිදු වෙනවා. ඔබ හොඳටම දන්නවා ඔබේ අම්මා තාත්තට වැඩිහිටියන් වඳිනකොට ඒ වන්දනා අවසන් වෙනකොටම ඔබේ මුහුණ සිප ගන්නකොට ඔළුව සිප ගන්නකොට ඔබේ ඇඟට යම් ආකාරයක ශක්තියක් දැනෙනවා. සමහරවිට මේ කරන්ට් එකක දැවෙන ශක්තිය වගේ ශක්තියක් දැනෙනවා. පින්නත් මේක ඇත්තම කතාවක්. මේ ඇඟිලි තුඩු වලින් ඒ රශ්මිය පිටතට නිකුත් වීම කියන එක සිදු වෙනවා. ඒ නිසා තමයි අපි ස්වාමින්වහන්සේලාට වඳිනකොට අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති මේ ආදි වශයෙන් ගාථාවක් අපි සඳහන් කරමින් දේශනා කරන්නෙම වැඩිහිටියන්ට ගුණවතුන්ට සිල්වතුන්ට වෘද්ධතරයන්ට වඳිනකොට නිරන්තරයෙන් අපේ ජීවිතයට ආයුෂී බලය මේ රැකවරණය කෙනෙක් ලැබෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දක් පුරාවටම අපි මේ කටයුත්ත සිදු කරනකොට බුලත් අතක් දීලා අම්මා තාත්තට වඳිනක පුදනක හෝ අපිට කාලේ නැති වුණත් අපිට පුළුවන්කමක් තිබෙනවා නම් ඉඩකඩක් ලැබෙන හැම වෙලාවක් තුලදීම පින්වත්නි මේ කටයුත්ත කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ වැඳීම පසඟ පිහිටුවා වැඳිය යුතු වෙනවා. අපි නිකන් බාගෙට වඳින්නේ නැතුව අපි පුංචි දරුවන්ට පුංචි මුණුබුරු මිනිබිරියන්ට කියලා දෙන්න පසඟ පිහිටුවා වඳින හැටි. හොඳට දන ගහලා ඉවල අම්මා තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳින්න කියලා දෙන්න. ඒ වඳිනවයයි කියලා කියන එක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. අපි බටහිර ලෝකයේ තියෙන බොහෝ දේවල් වලින් අපි යම් දේවල් ලබා ගනිමු. බටහිර ලෝකයේ තුල තිබෙන දැනුම අපි ලබා ගනිමු. හැබැයි මේ සංස්කෘතිය තුලින් අපිට ලබා දෙන දැනුම කොච්චර වටිනවද? කවදාවත් ඒ විදියට වඳින පුදන කෙනෙක් අම්මා තාත්තට කකුල් දෙක අල්ලලා වඳින පුදන කෙනෙක් කවදාවත් ඒ දරුවෙක් අනාගත කාලයේදී වැඩිහිටි කාලයේදී තමන්ගේ අම්මා තාත්තට නොසලකා සිටින්නේ නැහැ.
ඒ අම්මලා තාත්තලා ගිහිල්ලා වැඩිහිටි නිවාස වලට ගිහින් දාන්නේ නැහැ. ඒ අම්මලා තාත්තලා වයසට යන්න Tamanගේ ගේ ඇතුලේහි ගේ පිළිකන්නටම දාලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ක්‍රමෙන් වැඩිහිටියෝ Tamanගේ ගේ පිටිපස්සටම යනවා. ඉස්සල්ලාම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පුළුවන් කාලෙදී ගේ කාමරයේ ඇතුලේහි ගේ ඇතුලේ ඉස්සරහා කාමරවල සිටින බව. ක්‍රමෙන් වයස යන්න බලන්න බොහෝ දෙනෙක්ට උරුම වෙන්නේ Tamanගේ ගෙදර තිබෙන්නා වූ Tamanගේ මුළුතැන්ගේ එහෙම නැත්නම් කුස්සිය ළඟ තමයි ඔවුන්ට කාමරයක් හිමි වෙන්නේ. ඒ කුස්සිය ළඟත් එක්කම ඔවුන්ට ඒ ආසන්නෙම තිබෙන්නා වූ වැසිකිලි කැසිකිලියක් තිබෙනවා නම් ඒ තැන තමයි ඔවුන්ට Tamanගේ ජීවිතය උරුම වෙමින් සිදුවන්නේ. ඒ නිසා අහිංසක අම්මලා තාත්තලා දහස් ගණනක් මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. දරුවෝ බිහි කරපු අම්මලා තාත්තලා ඕන තරම් මේ අලුත් අවුරුද්ද කාල පරිච්ඡේදය තුල සමහරවිට Tamanගේ නිවෙස් වල ඉඳගෙන Tamanගේ දරුමල්ලෝ එනකන් බලාගෙන සිටිනවා. අම්මා තාත්තගේ හදවතින්ම නැගෙන කරුණාව දයාවත් එක්ක අම්මගේ තාත්තගේ කරුණාව දයාව මෛත්‍රී පමණක් නෙමෙයි අම්මා හදන යම් දේවල් කණ්ඩ බොන්ට ආසාවෙන් සමහරවිට දරුවෝ දුර ඈත පළාත් වල ඉඳගෙන ඉන්නවා. සමහර අහිංසක අම්මලා තාත්තලා බලන්ට දරුවන් යන්නේ නැහැ. සමහරවිට අම්මා තාත්තත් එක්ක තිකරගත්ත වෛරී සහගත ස්වභාවයක් මේ අවුරුදු ගණනාවක් තිස්සේ හිතේ තියාගෙන සිටිනවා. පින්නත් කවදාවත් ඒ හිතේ තියාගෙන අම්මා තාත්තා බලන්න යන්නේ නැතුව ඉන්න එපා. ඒ නිසා ඔබට පුළුවන් ආකාරයකට හැකි ආකාරයකට ඒ අම්මා තාත්තා බැහැ ඔබේ ආදරයේ ගෞරවයේ සෙනෙහසකම ලෙන්ගතුකමක පිහිටන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඊටමත් වටිනවා. හේතුව මොකද මා සඳහන් කළේ බොහෝ දහසක් අම්මාවරු තාත්තාවරු Tamanගේ නිවෙස් වල ඉඳගෙන අඬන වැළපෙන ලෝකයක් අපිට පේනවා. හැම ගියක් ගානෙම බොහෝ ගෙවල් වල අම්මලා තාත්තලා ඊටාත්ම දුක්ඛිත තත්යකට පත් වෙලා ඉන්නවා. ඔවුන්ට Tamanගේ ප්‍රශ්න කියවා ගන්න කෙනෙක් ඇත්තේ නැහැ. සමහර අය වැඩිහිටියන් උදකලා වෙලා තනියම Tamanගේ ජීවිතය ගත කරනවා. හැබැයි හැමදාමත් අපේ ධර්මදේශනාවලදී අපි අවධාරණය කරන්නේ මේ ධර්මයට කෙනෙකුට ජීවිතය තුළ ලං වෙන්නට හැකියාවක් තිබෙනවා නම් ලෝකේ කවුරු නැතත් ඔබට ධර්මයේ තියෙනවා. ලෝකේ කවුරු ඔබව බලන්ට ආවේ නැතත් ඒත් ඔබට ධර්මයේ ශක්තිය තිබෙනවා. ධර්මයේ රැකවරණය කියන එක තිබෙනවා. හොඳට සතිය පිහිටවාගෙන ඒ සතියට අනුකූලව කටයුතු කරන කෙනෙකුට කවදාවත් පින්වත්නි ජීවිතේ වැරද්දක් නම් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ සතිය ශක්තිමත් කරගත්ත කෙනෙකුට ලෝකයේ පිළිබඳව කම්පාවක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අපි දරුවන්ට මේ වෙලාවේදී බොහොම කරුණාවෙන් ආයාචනා කර සිටින්නේ ඔබේ අම්මා තාත්තා කොතැනක හිටියත් ඔබ මොනතරම් ඉහළ තනතුරක හිටියත් මොන තැනක හිටියත් ඔබේ හිත තිබෙනවා නම් අම්මා බලන්ට යන්න ඕනේ. තාත්තා බලන්ට යන්න ඕන ආච්චි සීයා බලන්ට යන්න ඕන. ඒ ආදරේ ගෞරවය දක්වන්න ඕනේ කියලා කියන හැඟීමක් තිබෙනවා නම් ඔබ මේ මොහොතේදී ඒ සඳහා ගමන් කළ යුතු වෙනවා. එයයි ඔබේ මනුෂ්‍යත්වයේ, එයයි ඔබේ වටිනාකම. ඔබේ ධනෙ නෙමෙයි මෙතන වටින්නේ, ඔබේ බලය නෙමෙයි වටින්නේ. ඔබේ ලේලි හෝ එහෙම නැත්නම් ඔබේ තුල ඉන්නා වූ බෑන නෙමෙයි වටින්නේ. නැන්දා මාමා ලේලි බෑනා කියන මේ සියලු දේවල් වලට වඩා මනුෂ්‍යකම ඉස්මත් වෙච්ච කාරණාවක් ජීවිතය තුළ ගොඩනගන්න පුළුවන් නම් මේ අලුත් අවුරුද්දේදී අපි අලුත් වෙනවා යයි කියලා කියන්නෙම පින්නත් මේ කාරණාවමයි. ඒ නිසා මම සඳහන් කළේ බුලත් අතක් තියලා වැඳෙන පුදන කටයුත්ත එක දවසකට පමණක් නෙයි මුළු ජීවිත කාලය පුරාම සිද්ධ කරන්න පුළුවන් නම් ඒ තමයි අපේ සංස්කෘතිය තුළ තිබෙනා වූ වටිනාකම බවට පත් වෙන්නේ. ඒ නිසා සංකර සංස්කෘතික සිරිත්‍රිත් අපේ ජීවිතයට බද්ධ කරගන්නවට වඩා අපේ අපේකමත් එක්ක අපේ ලිංගතුකමත් එක්ක සෙනෙහසත් එක්ක එකිනෙකා අතර ඇති කරගන්නා වූ ඇයි හොඳයි කම් මේක අපේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් කොච්චර වටිනාකමක් තිබෙනවද? අප දන්නවා අපේ ජීවිතය තුළ තියෙන ලොකුම දුර්වලකම තමයි මේ අලුත් අවුරුද්දක උදාවන කාල පරිච්ඡේදය තුළද අපි සාමාන්‍ය ජීවිතය තුළදී කරන දෙයක් තමයි අපිට අපේ සිත් තුළ මෛත්‍රී සහගත චේතනාවක් නැතුව වෛරී සහගත ස්වභාවයෙන් යුක්තව ඒ වගේම ඊ타ත්ම නපුරු ආකාරයකට අපේ සිත් තුළ ව්‍යාපාද සිතුවිලි ඇති කරගෙන අවුරුදු ගණනාවක් තිස්සේ අපි ජීවත් වීම. ඔබ දන්නවා අපි පැරණි මිනිස්සු Tamanගේ ජීවිතය තුළ සිදු කරපු ආකාරය කොහොමද කියලා. යකුන් කරපු අයගේ ගෙදරටත් සොඳ සරොන් කම්බ සාදාලු සෝමන් කුඩද කැවුන් කෙසෙල් ගෙඩි සමගින් සාල් සොඳ අරන් ගොසින් දිති ඇදුරන්ගේ ගෙටද. අපි මිනිස්සුන්ගේ තිබිච්ච මේ අවුරුද්ද තුළ තිබිච්ච ස්වභාවයේ தත්ත්වය තමයි මිනිස්සු ඇත්ත වශයෙන්ම එකිනෙකා අතර බෙදා හදා ගැනීම කියන කටයුත්ත. වෙදකන් කළ යට අවුරුද්දට මාළු එළුදුන් කළ සමග රතු සෝමන් සාලු උඳුමුන් නැති දනෝ ඒවා දෙතිසියලෝ මෙලෙසින් ගොසින් වෙදගෙදර දෙනවලු. මේ මිනිස්සු එකිනෙකා අතර Tamanගේ ජීවිතයේ තුළ
විශේෂයෙන් සිදු කරගන්න තේ තමයි තමන්ට තිබෙන දේවල් එකිනෙකා අතර බෙදා හදා ගැනීම. මේ සමානාත්මතා ගුණය, එහෙම නැත්නම් ත්‍යාගශීලී ගුණය තමන්ට යම් දෙයක් තිබෙනවා නම් ඒ යම් දෙයක් තිබෙන දේ තවත් කෙනෙකුට දීලා ඒ බෙදා හදාගෙන කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒක උච්චර වටිනවාද? බලන්න අපි පැරණි කවියෝ මේ කීප කාරණාවන් තිබෙන්නෙම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලමයි. උතුම් ධර්මයේ තුල තිබිච්ච වටිනාකම් අවබෝධ කරගත්ත අපේ මිනිස්සු කවදාවත් Tamanගේ ජීවිතය තුළ තනියම මිනිසු කණ්ඩ බොන්න උත්සාහ කළේ නැහැ. අද ඔබේ නිවසේදී හොඳට කණ්ඩ බොන්න අඳින්න පළඳින්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න කල්පනා කරන්න අල්ලපුවත් ඉන්නේ ඊටමත් දුකී දුප්පත් පිරිසක්. ඒ නිසා ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ අල්ලපු වත්තේ ඉන්න අල්ලපු ගෙදරේ ඉන්න ගමේ අහිංසක දුප්පත් කෙනෙකුගේ ජීවිතය ඔවුන්ගේ ජීවිතය අවුරුද්දෙන් පුරවන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබ යම් ආකාරයකින් අවුරුදු සැමරුවයයි කියලා කියන්නෙම අහිංසක දුප්පත් මිනිසෙකුගේ ජීවිතය සතුට කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔවුන්ට ඇඳුමක් පැළඳුමක් අරන් දීලා ඒ වගේම කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න යමක් දීලා ලෙඩෙකුට බෙහෙතක් හේතක් අරන් දීලා තවත් කෙනෙකුගේ හදවතක් ඔබට සුවපත් කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් මා හිතනවා කල්පනා කරනවා ඔබ බෞද්ධෙක් විදියට ශ්‍රී ලාංකිකෙක් විදියට නියම අවුරුද්ද සැමරපු කෙනෙක් බවට පත් වෙනවා. අපි තනියම හුදකලා වෙලා අපි කාලා බීලා විනෝද වෙනවායි කියලා කියන්නෙම පින්වත්නි අපට අපේ ජීවිතය අපි ආත්මාර්ථකාමී විදියට එක්තරා ආකාරයකට කටයුතු කරපු අවස්ථාවක්. බලන්න ඉස්සර මේ මිනිස්සු යකුන් කරපු අය ගෙදරටත් හොඳ අපේ ජීවිතය තුළ අපි සාමාන්‍ය ජීවිතය තුළ අපි ඇති කරගන්න දේවල් තමයි සම්මුතිය කියලා කියන්නේ. සම්මුතිය කියලා කියන්නේ අපි එකිනෙකා අතර ගොඩනගාගත් දේවල්, වටිනාකම් පිළිබඳ ගොඩනගාගත් දේවල්. මිනිස්සු හිතාගෙන ඉන්නවා තමන්ගේ පරම්පරාව ඉතාමත් මිහෙලයි කියලා. තමන්ගේ ධනේ බලය කියලා කියන ඉතාමත් මිහෙලයි කියලා හිතනවා කල්පනා කරනවා. ඒ වගේම තමන්ගේ ඥාති පරපුර හෝ ඒවා, ගම හෝ ඒවා, උඩ රට හෝ පහත රට හෝ ඒවා. මේ ආදී වශයෙන් මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ යම් යම් වටිනාකම් පිළිබඳව හිතනවා. අපි සමහර වෙලාවට අපි එකිනෙකා අතර බෙදීම් ඇති කරගන්නවා. මේ සිංහල මිනිස්සයා, මේ දෙමළ මිනිස්සයා මේ ආදී වශයෙන් බෙදීම් ඇති කරගන්නවා. නමුත් පින්වත්නි මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු මේ ඇති කරගන්නව බෙදීම් කියලා කියන්නේ සම්මුතිය තුල ඇති කරගන්නා බෙදීම් මිසක් පරමාර්ථය තුල ඇති කරගන්නා බෙදීමක් නෙමෙයි. ඔබ දන්නවා සාමාන්‍ය වශයෙන් ගත්තට පස්සේ අපේ ඇඟේ තිබෙන රුධිරය ගත්තොත් එහෙම සිංහල රුධිරය කියලා එකක් ඇත්තේ නැහැ. දෙමළ රුධිරය කියලා එකක් ඇත්තේ නැහැ. මුස්ලිම් රුධිරය කියලා එකක් ඇත්තේ නැහැ. ලේ ගත්තොත් ලෝකයේ තුල ජීවත් වෙන සෑම මිනිසෙකුගේම ලේවල සමානකම් තිබෙනවා. ඒ වගේ තිබෙන යම් යම් රසායනික සංඝටකවල වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි ලේමයි. එහෙම නැතුව ලේ වලින් කවදාවත් මිනිස්සු බෙදලා වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මිනිසුන්ගේ රූප සටහන දිහා බලනකොට සෑම මිනිසෙක්ම මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසු ඒ රූප සටහන එකයි. කාටත් ඇස් දෙකක් තිබෙන්නේ, කන් දෙකක් තිබෙන්නේ, එක කටක් තිබෙන්නේ, ඒ වගේම නාසයක් තිබෙන්නේ. ඔයත් කවදා හරි දැකලා තියෙනවද ජීවිතය තුළ කටවල් දෙකක් තියෙන මිනිස්සු? කවදාවත් දැකලා තියෙනවද කන් තුනක් තියෙන මිනිස්සු? කවදාවත් දැකලා තිබෙනවද ඇස් හතරක් තියෙන මිනිස්සු? එක බඩයි තියෙන කාටත් තියෙන කකුල් දෙකක් විතරයි. කාටත් තිබෙන්නේ ඇස් දෙකක් විතරයි. පින්නත් නෙමෙයි ඔක්කොම දිහා බලනකොට මේ සම්මුති ලෝකයේ තුල පුහු මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ යම් යම් බෙදීම් ඇති කරගෙන තිබෙනවා. මම ආරයට වඩා ඉහළයි, මෙයාට වඩා ඉහළයි, මගේ පරම්පරාව ඉහළයි, මේ ආදි වශයෙන්. ලෝකයේ තුළ ජීවත් වෙන මිනිස්සු හරියට බැලුවොත් කවුරුත් එකයි. මම මිනිසෙක් විදිහට මම ජීවිතය ගත කරනවා. තවත් කෙනෙක් විදිහට ජීවත් වෙනවා. ඒ නිසා අපි එකිනෙකා අතර මේ කාකොටා ගැනීම, පරා ගැනීම, වාද විවාද කරන්නේ මොන හේතුවක් නිසාද? මේ සියලුම දේවල් බාහිර ලෝකයේ තුළ තියෙන දේවල් නෙමෙයි. මේ සියලුම දේවල් පින්නත්නි අපේ මනස තුළ ගොඩනැගිච්ච දේවල්. ඒ නිසා ඔබට පේනවා ඇති මනුස්ස ලෝකයේ තුළ ජීවත් වෙන මිනිස්සු එකිනෙකා අතර තිබෙනා වූ සිත් තුළ තිබෙනා වූ ක්ලේශ සහගත ස්වභාවයත් එක්ක කෙලිස් බද්ධ වෙච්ච දේවල් එක්ක ඇති කරගන්නා සංකල්ප එක්ක ජීවිතය ගත කිරීම සිදු කරනවා. දැන් අපේ සාමාන්‍ය සිරිත තමයි උසස් කුලයේ ඉන්න කෙනෙක් පහත් කුලයක ගෙදරක ජීවත් වෙන කෙනෙකුගෙන් කවරම දාක්වත් වුන් වතුර ටිකක්වත් බොන්න පෙළවීමක් සිදුවන්නේ නැහැ. මේ පැරණි කවියෝ කියලා තියෙන්නේ අවුරුදු කාලෙට ભેදයක් ඇත්තේ නැහැ. හැබැයි මතක තියාගන්න අවුරුදු කාලෙට පමණක් විතරක් මේ බෙදා හදා ගැනීම කරන්න එපා. මුළු ජීවිත කාලේ පුරාවටම ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මේ බෙදා හදා ගැනීම ભેදයක් නැතුව, එහෙම නැත්නම් අරයාගේ කුලයේ උසස්, මෙයාගේ කුලයේ උසස්, අර හාමුදුරුගේ නිකායේ උසස්, මේ හාමුදුරුගේ නිකායේ උසස් කියලා මේ කිසිම දෙයක් කවදාවත් මිනිස්සු අතර බෙදීමක් ඇති කරගන්න එපා. සමහර ඇත්තන් මගෙන් අහනවා මොන නිකායේද කියලා. මම කියන්නේ මම බුද්ධ නිකායේ. මම සම්මුතිය තුළ යම් යම් නිකායන්ට අයත් වුණත් නමුත්
මම බුදුරජාණන් වහන්සේගේ නිකායට අයත් කෙනෙක්. ඒ නිසා ඔබ බුද්ධ ශ්‍රාවකෙක්. ලෝකයේ තුල ඔබට වැදගත් වෙන්නේ ඔබ ධනවත්ද බලවත්ද උඩරටට පහතරටද එහෙම නැත්නම් ඔබ කුලවත්ද නැද්ද කියන එක නෙමෙයි. ඔබ බුද්ධ ශ්‍රාවකෙක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක්. තෙරුවන් සරණ ගියපු කෙනෙක්. ඔබට මෙන්න මේ කියන සිතුවිල්ල පමණක් ඔබේ ජීවිතය තුළ ඇති කරන්න පුළුවන් නම් ඒ ශ්‍රද්ධා ධනීය සීල ගුණීය සුත ගුණීය ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන් නම් ඔබ නියම අවුරුද්දක් සමරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අලුත් අවුරුද්දක් කියයි කියලා පුන පුනා කියමින් අපට අපේ ජීවිතය තුළ අපිට කියලා දෙන්නේ මොකක්ද? මෙන්න මේ කියන ආධ්‍යාත්මික පරිවර්තනය ඇති කරගන්න කියන කාරණාව. ඒ නිසා එකිනෙකා අතර අවුරුදු ගණනාවක් තිස්සේ යම් ආකාරයකින් වෛරයක් තිබෙනවා නම්, කේන්ති සහගත ස්වභාවයක් තිබෙනවා නම් ඒ தත්ත්වය අපි නැති කරගන්න අපි කටයුතු කරලා යුතු වෙනවා. ඔබ දන්නවා අපි අට කතාවන් වල සඳහන් වන කාරණාවක්. ඒ තමයි අර සුමංගල සිටුවරයා පිළිබඳව සඳහන් වන කාරණාව. සුමංගල සිටුවරයා එක්තරා අවස්ථාවකදී ලෞතර බුදුරජාණන් වහන්සේට විශාල ධනස්කන්ධයක් වියදම් කරලා උන්වහන්සේට ආරාමයක් පූජා කරනවා. මේ ආරාමයේ බලන්ට ගිහිල්ලා එන සුමංගල සිටුවරයා ඊ타ත්ම සංක්ෂිප්තව සඳහන් කරන්නේ ඒ ජේතවනාරාම දොරටු අභියස ජීවත් වෙච්ච එක්තරා සොරෙක් දැකලා ඒ සොරාට කියනවා ඔහුගේ කකුල් වල මඩ තවරාගෙන සිටින්නේ. මේ සුමංගල සිටුවරයා කියපු දෙයක් තියෙනවා. ඒ සුමංගල සිටුවරයා කියපු දේ තමයි රාත්‍රී කාලයේදී සොරකම් කරලා දැන් ඉහින් කනින් පරෝගන දැන් මෙතන නිදාගෙන ඉන්නව නේද කියලා. මේ සොරා කරන දේ තමයි ඔහුගේ තිබිච්ච වස්ත්‍රය අයින් කරලා බලනකොට සුමංගල සිටුවරයා එහි වෙලාවේදී ඔහුගේ සිත තුළ ඇති කරගන්නා දැඩි සිතුවිල්ල ඔබ මට මෙහෙම කිව්වා නේද මම පලිගන්නවා. මේ සොරා ඒ වෙලාවේදී සිද්ධ කරන දේ තමයි මේ සුමංගල සිටුවරයාගේ මුළු කෙත් යායම වූ හත්වතාවක් ගිනි තියෙනවා. සුමංගල සිටුවරයා සතුව තිබිච්ච හරකුන්ගේ කකුල් හත්වතාවක කපලා දානවා. එයින් කවදාවත් සුමංගල සිටුවරයා කම්පනයකටපත් වුන්නේ නැහැ. මේ සොරා කල්පනා කරනවා මේ සුමංගල සිටුවරයාගේ හිත වෙනස් කරන්න පුළුවන්, කම්පනයක් ඇති කරගන්න පුළුවන් මොකද්ද කළ යුතු වන්නේ? ඒ වෙලාවේදී දැනගන්නවා සුමංගල සිටුවරයා බොහෝම ගෞරවයෙන් Taman හදපු කුටියට ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියට තමයි ගොඩාක් මොහු වැළුම් කරන්නේ. එනිසා ඒ ගන්ධ කුටිය පිච්චීම සිද්ධ කරනවා. මේ විදියට මේ ගන්ධ කුටිය කීප අවස්ථාවක් පුච්චනවා. ඒත් සුමංගල සිටුවරයාගේ හිත වෙනස් වෙන්නේ නැහැ. අවසානයේදී ඔහු මේ කුටිය සකස් කරනවා විශාල ධනස්කන්ධයක් වේදම් කරලා. ඒ කුටිය ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කරන වෙලාවේදී ඔහුගේ ජීවිතය තුළ කියවිච්ච වචනය ස්වාමීනි මේ අවස්ථා ගණනාවකදීම එක්තරා පුජ්‍යලෙක් විසින් මේක විනාශයට පත් කළා. අද මම බොහොම සන්තෝෂයෙන් ඔබ වහන්සේට මේක පූජා කරන්නේ. අවස්ථා ගණනාවකදී මට පුළුවන්කමක් තිබුණා භාග්‍යතුන් වහන්සේට මේ ගන්ධ කුටිය සකස් කරලා පූජා කරන්න. ඒ නිසා මේ ලැබෙන පින මේ කුටිය ගිනි තිබු මිනිසයාට අනුමෝදන් වේවා කියලා මේ සුමංගල සිටුවරයා බොහොම සන්තෝෂයෙන් සඳහන් කරනවා. පින්වත් මේ වෙලාවේදී මේ සොරා එනවා ඒ ස්ථානෙට. ඒ ඉන්නෙම පිහක් Tamanගේ උකුලේ ගහගෙන. ඊ타මත්ව සංගවාගෙන පිහක් අරගෙන එන්නේ සුමංගල සිටුවරයාට අනින්න. නමුත් මේ වචන ටික ඇහෙනකොටම සොරාගේ සිත වෙනස් වෙනවා. බලන්න මම මෙතනදී අදහස් කළේ මේ තරම් විපත්තියක් කරපු කෙනෙකුට Tamanගේ සුමංගල සිටුවරයාගේ සිත තුළ වෛරයක් ක්‍රෝධයක් නැත්තම් අපට අපේ ජීවිතයේ තුළ අවුරුද්දක් පමණ කාල පරිච්ඡේදයක් තුළ අපේ හිත තුළ යම් යම් වචන කියමුණාට පස්සේ ඒ වචන හිත තුළ තියාගෙන අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපි සිටිනවා නම් තරහකින් වෛරයකින් ක්‍රෝධයකින් සිටිනවා නම් මේ ධර්මී ශ්‍රවණය කරලා ඔබ ලබන සතියේ ඔබ කාර්යාලයට යනකොට ඔබේ කාර්යාලයේදී යම් යම් පිරිසත් එක්ක ඔබ යමනාපකමක් තිබුණා නම් ගමේ ඥාතීන් එක්ක ඔබ යමනාපකමක් තිබුණා නම් අසල්වාසීන් සමග අමනාපකමක් තිබුණා නම් පින්වත්නි ඒ සියලු දේවල් ඔබට නැති කරන්න පුළුවන්. ඔබට සුමංගල සිටුවරයා වගේ වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයට යම් කිසි කෙනෙක් කරදරයක් බාධකයක් කළා නම්, ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් කළා නම්, කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිද්ධ කළා නම් ඒ සකල විද දේවල් කරපු අයට ඔබේ තියෙන ගුණවත්කම සිල්වත්කම පෙන්වන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපේ පුංචි දරුවගේ ඉඳලම වැඩිහිටි තත්යකට පත් වෙලා ජීවත් වෙන අපේ අම්මා තාත්තගේ ආච්චි සීයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ ජීවිතයේ අලුත් වීම. ඒ අලුත් වීම කියලා කියන්නේ ආධ්‍යාත්මික විදියට අලුත් වීම. ඒ නිසා අපි ධර්මයට මුල් තැන දීලා අපේකම ආරක්ෂා කරගනිමින්, අපේ දේවල් ආරක්ෂා කරගනිමින් ධර්මයට අනුකූලව අපේ ජීවිතය හොඳට කළමනාකරණය කරගත්තොත් තියෙන දේවල් ඔක්කොම මිනිසු කාලා බිලා විනාශ කරන්නේ නැතුව
තමන්ට ලැබෙන දෙයකින් තමන් යැපිලා තමන්ගේ අනාගත කටයුතු සඳහාත් යම් යම් දේවල් ඒකරාශී කරගෙන ජීවත් වීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගත්තොත් පින්වත්නි අපි හැම කෙනෙකුටම ජීවිතේ තාමත්ම හොඳින් කිසිම කරදරයකින් බාධාවකින් තොරව අපිට ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මේ පසුගිය වසර කීපේ පුරාවටමත් විශේෂයෙන් අද දවසේදීත් මේ උතුම් තථාගත ධර්මය ඔබ ශ්‍රවණය කළා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නෙම ඔබට මේ ධර්මයේ ශක්තිය ළඟා කරලා දෙන්න. ඒ නිසා ඔබේ හදවත සුන්දරත්වයක් ඇති කරන්න පුළුවන් නම් ආදරයෙන් කරුණාවෙන් සෙනෙහසින් ලෙන්ගතුකමින් ඔබේ ජීවිතේ පුරවාලන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ විතරක් නෙමේ ක්‍රෝධයේ වෛරයේ ඊර්ෂ්‍යාව වගේ තිබෙන මේ සිතුවිලි ඔබේ සිතින් අයින් කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ සැබෑම සුන්දර මිනිසෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ රූප සුන්දරියක් බවට පත් වෙන්නේ බාහිර වශයෙන් තිබෙනා වූ සුන්දරත්වය නිසා නෙමේ ඔබට ඔබේ ජීවිතය තුළ තිබෙනා ආධ්‍යාත්මික ගුණය නිසා ඇති කරගන්න සුන්දරත්වය නිසාමයි. අපේ අට කතාවනවල බොහෝ තැන්වල සඳහන් වෙනවා මිනිසුන්ගේ තියෙන රූපයට නෙමේ දිවිවරු වන්දනාමාන කළේ ආශිර්වාදය කළේ ගුණවත්කමටයි වන්දනාමාන කළේ. ඒ නිසා අපිට පාර්ලිමේන්තුවට ගියත් මොන තැනකට ගියත් අපට අපේ තියෙන ගුණවත්කම සිල්වත්කම පෙන්වන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ අපේ සංස්කෘතිය තුළ තියෙන වටිනාම ගුණාංගයක් බව සිහිපත් කරමින් විශේෂයෙන් පසුගිය දවස් කීපය පුරාවටම අපි ගී ඉල්ලීම පරිදි අපේ පිරින් විහාරස්ථානෙට දානේ පූජා කරන්නට වාර්ෂික වශයෙන් බාරගත් පිරිසට අපි මේ අලුත් අවුරුද්ද කාල සීමාව තුලත් නැවත නැවතත් පින් දෙනවා. අපේ පසුගිය කාල පරිච්ඡේදයේහි විශේෂයෙන් අපේ ශ්‍රාවක පින්වත් පිරිස විසින් ගොඩනගපු මාතලේ කන්දිවත්ත විහාරස්ථානයේ සුදර්ශනාරාම විහාරස්ථානයේහි ඒ පොහොය සීමාව උපෝසත ගාරයට උදව් උපකාර කරපු අයටත් අපට දන් පැන් පූජා කරන්නට උදව් උපකාර කරන්නට ඉදිරිපත් වෙච්ච සියලු දෙනාටවත් නැවත නැවතත් අපි මේ වෙලාවේදී පින් දෙනවා. මේ අලුත් අවුරුද්දෙන් පස්සේ අපේ ඒ දාන බාර ගැනීම පිළිබඳවත් විශේෂයෙන් අපේ පිරිවෙන් විහාරස්ථානයේ කුණු දරුවන් පැවිදි කරගෙන කටයුතු කරගෙනට අවශ්‍ය දේවල් පිළිබඳව අපි අලුත් අවුරුද්දෙන් පස්සේ ඔබට නැවත මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදී බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුද්ද ලබන වෙලාවේදී තමන්ගේ ජීවිතයට තමන්ගේ දරුවන්ගේ ජීවිතයට ඒ වගේම මුළු මහත් ලෝකයේම ජීවත් වන හැම දෙනාටම තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් අදත් මේ බුදුගුණ සත්‍යක්‍රියාව සිදු කරනවා හැම දෙනාගේම ජීවිත යහපත් වේවා කිසිම කරදරයක් විපත්තියක් ඇති නොවේවා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපතම සිද්ධ වේවා කියන කීමින් යුක්ත අපි උතුම් බුදුගුණ සත්‍යක්‍රියාව සිදු කරනවා. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේගේ ප්‍රථම අභිනීහාරයේ සිට බෝධිසම්භාරානුභාව බලයෙන්ද දසබල ඥාන චතු විසරද ඥානානුභාව බලයෙන්ද චතුපටි සම්පිදා ඥාන බලයෙන්ද චුද්දස ඥාන බලයෙන්ද සෝලස මහා ඥාන බලයෙන්ද අට්ඨාරස ආවේනික බුද්ධ ගුණානුභාව බලයෙන්ද සමතින්සත් පාරමිතා ඥාන බලයෙන්ද සත්තිස් බෝධිපාකික ධර්මඥාන බලයෙන්ද සත්තිස් ධර්මඥාන බලයෙන්ද අටතිස් මංගල්‍ය ධර්මඥාන බලයෙන්ද අටතිස් ආරමණ විභක්ති ඥාන බලයෙන්ද සම 40 කර්මස්ථාන ඥාන බලයෙන්ද චත්තාලීසාකාර මහා විපස්සනා බලයෙන්ද සෝසාලි ඥාන වාසු සම්පන්න සුදව්ව ඥාන බලයෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන බලයෙන්ද දෙසටක් මිත්‍යා දෘෂ්ටික පරිච්ඡේදක ඥාන බලයෙන්ද තිසැත්තේ ඥාන බලයෙන්ද සත්‍යස්සේ ඥාන බලයෙන්ද සතර මාර්ග ඥාන බලයෙන්ද සතර ඵල ඥාන බලයෙන්ද සෝ 20 කෝටි ලක්ෂ වාර සමාපatti සංචාරක අරහත් ඵල මහා වජ්‍ර ඥාන බලයෙන්ද අනන්තනය සමන්නාගත සමන්තපට්ඨාන මහා ප්‍රකරණ විෂයාන්තර්ගත ගම්බීර ඥානානුභාව බලයෙන්ද ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන බලයෙන්ද ආසයානුසේ ඥාන බලයෙන්ද යමක මහා ප්‍රාතිහාර ඥාන බලයෙන්ද මහා කරුණා සමාපatti ඥාන අනුභව බලයෙන්ද සුහාසුදාසක් ධර්මස්කන්ධ බලයෙන්ද විජයශ්‍රී බෝධින් වහන්සේගේ අනුභව බලයෙන්ද දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද ලෝ පහළ වී වදාලා වූ අනන්ත පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ ඉරිද්‍යානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද රත්නත්‍රේ සතු අසීමිත මහා ගුණානුභාව බලයෙන්ද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා විසින් වැඩේවා වර්ණින් වැඩේවා සැපෙන් වැඩේවා
බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ආරෝග්‍ය සමාපත්තියෙන් වැඩේවා අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල ඉරිදුටු අඳුරු සේදුරු වේවා තබන පියවරක් පාසා ගන්නා හෙළන ස්මරල්ලක් පාසා ගෙවන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රේ අසීමිත සෝවිසි මහා ගුණේ ශක්තිය බලය අනුභවය සිවි සම්මස් නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් සරු ආරක්ෂාව සැලසේවා කුසල් අරමුණෙන් බුදුගුණ බෙලෙන් මිත්සිත බෙලෙන් සිල් ගුණ බෙලෙන් සැපසේ නින්දියාවා සැපසේ අවදි වේවා නපුරු සිහින නොපෙනීවා දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියායුධෙන් මනුෂ්‍යයන්ගෙන් තිරිසන් ගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසයෙන් මැසිමඳුරන්ගෙන් අව්වෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් විසකුරු සර්පාදීන්ගෙන් වාතෙන් පිතෙන් සෙමින් තුන් දොසින් රාග දෝෂ මෝහාදී උපක්ලේශයන්ගෙන් උපපීලක ඝාතකාදී විපාක ద్వාරකින්වත් බියක් තති ගැනීමක් අන්ත්‍රාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් හිංසාවක් පීඩාවක් විපතක් වේසනියක් සීනකින්වත් නොම වේවා සරු ආරක්ෂාව නිරතුරු සැලසේවා වාතපිත සෙම තුන් දොස් සමනීය වේවා පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු සමනීය වේවා කර්ම චිත්ත ඊර්තු ආහාර චතු සමුට්ඨානික රූප කලාප නිරෝගී වේවා සීල රෝගාබාධ පැයින් පැය විනාඩියෙන් විනාඩිය තප්පරෙන් තප්පරේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා ප්‍රතිකාර සලසන වෛද්‍යවරු සේවක සේවිකාවුද ආරෝග්‍ය ශාලාවේ ජීවත් වෙන සියලු දෙනාම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා වින්සත් සත වර්ෂාධි කාලයක්ම නිදුක්ඛ නිරෝගීව සුවපත්ම වේවා අදත් පින්වත්නි මේ රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දුන්නා කළුබෝවිල පදිංචි නුවන් සම්පත් මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් සහ කුරුණෑගල පදිංචි වී.ඒ. සුනේත්‍රා වී.ඒ. මනුතා යන සියලු දෙනා විසින් උතුම් දේශනාවට දායකත්වයේ දරුවා 2019 4 වෙනි මාසේ 12 වෙනි දින පරලෝ සැපත් KW රත්නාවති ආච්චි අම්මාට ඒ වගේම 2007 ජනවාරි මාසේ 1 වෙනි දින පරලෝ සැපත් ආර්යපේම සීයාට මියගිය ආර්යපල සීයාට ආර්යවති ආච්චි අම්මාට 2016 8 වෙනි මාසේ 14 වෙනි දිනට දින 4ක් ආයු වළඳා මියගිය තරුණ පුංචි පුතාට ඒ වගේම 2007 9 වෙනි මාසේ 22 වෙනි දින මියගිය නිපුන් මාලක සහෝදරයාට සසර වසනතුරු මෙවන් අකල් මරණ සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමින් මියගිය සැමට පින් දීමටත් පින් අනුමෝදන් කිරීමටත් නිවන් සුවත් ප්‍රාර්ථනා කරනවා. ජීවත් වෙලා සිටින පවුලේ සැමටත් ලක්වාසී ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් උතුම් ධර්ම අවබෝධයත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබේ ජීවිත ගමන යහපත් වේවා. ලබන්නා වූ නව වසර ਸਰව ප්‍රකාරිම සාර්ථක තත්ත්වයටපත් වේවා. ජීවිතවලට සැනසීමක් මුදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේදී කල්පනා කරන්ට ඔබේ පරම්පරානුගත මිය ගිහිල්ලා ඉන්න සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. රට ජාති ආගමින් ජීවිත කැප කරපු සියලුම වීරෝදර රණවිරුවන්ටත් මහා සංඝරත්නයත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් හැමදෙනාවත් නිවන් අවබෝධ වේවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සීල් මල්පේසකි මහේසකි දෙවියන්ටත් මියගිය සියලු දෙනාටවත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අක්ඛා ච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.